ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රාජ්‍ය සේවයේ නියුතු හිටපු රාජ්‍ය නිලධාරීන් ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙන්න අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි තමුන්නාන්සලා හම්බ වෙන්න මේ මාතර නගරයට ආවේ. අපේ රටේ ඊටාම දරුණු ඛේදවාචකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පස ඕනෑවටත් වඩා වැඩියෙන් සකස් වෙලා තිබෙන වෙලාවක මේ වෙනස් කිරීම සඳහා අපි හැමදෙනා තුළම පැවරී තිබෙන වගකීම අපි හැමදෙනාටම පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳව යම් සාකච්ඡාවක් කරගැනීමේ ආරම්භය. ඒ යන් කවරක්වත් නිසා නොවේ. අපේ රටේ අපේ ජීවිත කාලවලින් මෙතන ඉන්න බොහෝ දෙනාගේ ජීවිත කාලවලින් වැඩි පංගුවක් මා ව්‍යසනකාරී යුද්ධයකින් හෙම්බත් වුණු කාලවකවානුවක ගත කරපු පිරිසක් අපි. අවුරුදු 30ක් පොඩි කාලයක් නෙවෙයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් ගිහලා අවුරුදු 70 නම් ඒ අවුරුදු 70න් අවුරුදු 30ක් අතිශය බිහිසුණු ගැටුම්කාරී යුද්ධයකට අපි මුහුණ දීලා තිබුණා. ඒ යුද්ධෙ විතින් අපිට අහිමි කරන ලද දේ විශාලයි. එක පසකින් ජීවිත දසදහස් ගණනක් ඒ යුද්ධය විසින් අපට අහිමි කරලා තිබෙනවා. මිලකල නොහැකි ප්‍රමාණයේ දේපල මිලකල නොහැකි ප්‍රමාණයේ දේපල විනාශ වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර මානසික ස්ථාවර බැඳීමක් වර්ධනය කිරීම සඳහා ඒ විශාල බාධාවක් ඇති කොට තිබෙනවා. ඒ වගේම සිංහල දෙමළ ජනතාව එකිනෙකා කෙරෙහි සැකේ ක්‍රෝධයෙන් වෛරයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. අප ඇස් ඉදිරිපිට අපේ ජීවිත තුළ අපි ඕනෑවටත් වඩා වැඩියෙන් එම යුද්ධයේ තිබෙන විසුකරුභාවය එහි තිබෙන විනාශය ඒ ජනතාවට ඇති කරන ලද මහා බලපෑම අපි ඕනෑවටත් වඩා අත්දැකීමෙන් දැකපු මිනිස්සු. අපි මේ රටේ ජනතාවගේ එක ප්‍රශ්නයක් අහනවා. තවත් එවැනි වර්ගයේ ගැටුම් අපේ රටට අවශ්‍යද? අපිට අවශ්‍ය වී තිබෙන්නේ එක එක ජන කොට්ටාසයක් කෙරෙහි සැකයෙන් බලන, ක්‍රෝධයෙන් බලන, වෛරයෙන් බලන සමාජයක්ද? ඒ වෙනුවට අපි සියලු ජන කොට්ටාසයන් සමගියෙන් සහෝදරත්වයෙන් එකට ජීවත් වෙන සමාජයක් අපිට අවශ්‍ය වී තිබෙන්නේ. අපි හිතනවා මනුස්සත්වය පිළිබඳ හැඟීමක් තිබෙන හැම පුරවැසියෙක්ම ශිෂ්ටත්වය පිළිබඳව මහා බලාපොරොත්තුවක් තිබෙන සෑම පුරවැසියෙක්ම යලි එවැනි වර්ගයේ ගැටුමක් වෙනුවට සමගියක් ප්‍රාර්ථනා කළ යුතු තිබෙනවා. සමගියක් වෙනුවෙන් පෙනී සිටිය යුතු තිබෙනවා. හැබැයි අපි දන්නවා එම කාර්යභාරය සරල නොවන බව අපි ඉතා හොඳින් දන්නවා. සරල නෑ. ඇයි? මේ හුදු සිරිපාලත් මුස්තාපත් අතර ප්‍රශ්නයක් නෙවෙයි. මේ හුදු සුමනදාසත්
නඩරාජත් අතර ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා නෙවෙයි. මේ මොකද්ද? මේ ජාතිවාදී ගැටුණු පැහැදිලි වශයෙන්ම දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙන ගැටලු. දේශපාලන මැදිහත් වීමක් විසින් පෝෂණය කරන ලද ගැටලු. දේශපාලන බලයක් වෙනුවෙන් ගොඩනගන ලද මතවාදයක්. ඒ නිසා තමයි මේක ප්‍රබල වෙන්නේ. ඒ නිසා තමයි මේක පරාජයටපත් කළ යුතු, පරාජයටපත් කළ හැකි බලවේගය වර්ධනය විය යුතු වන්නේ. මේ හුදකලා පුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටුමක් නම් සමත මණ්ඩලයෙන් විසඳ ගන්න පුළුවන්. මේ හුදකලා පුද්ගලයන් දෙන්නෙක් අතර ගැටුමක් නම් අධිකරණයෙන් විසඳ ගන්න පුළුවන්. මෙය හුදකලා පුද්ගලයන් අතර ගැටුමක් නෙවෙයි. මේ ඉතාමත් පැහැදිලි දැනුවත්ව දේශපාලන වමනාවක් විසින් අපේ රටේ වර්ධනය කරමින් තිබෙන තත්ත්වයක්. ඒ කුමක් වෙනුවෙන්ද? අපි දන්නවා පහුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ බස් රථයක් තුල බෝම්බයක් පුපුරෙනවා. පිපුරුණු වහාම ලැජ්ජයි නම කියන්න. අපේ හිටපු යාළුවා කොටි නැගිටින බව පෙර නිමිතිලු බණ්ඩාරවෙල බෝම්බිය. බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නේ. ඇයි? ඒ අය විසින් පෝෂණය කොට තිබෙන මතය තව සම්පූර්ණ කළ කරන්න බෑ, පරිපූර්ණත්වයට ගේන්න බෑ ගැටුමක් ඇති නොකොට. ඒ මතයට පරිපූර්ණත්ව කරා එළඹිය හැකි වන්නේ ගැටුමකින් අන්තයක් නිර්මාණය කිරීමෙන් පමණයි. ගැටුමකින් තොරව එය පවතින්නේ නැහැ. එනිසා දිවාරය නොබලා ඔවුන්ගේ ප්‍රාර්ථනය කොතනක හෝ කොමන වර්ගයේ ගැටුමක් ඔවුන් ගැටුමක් ප්‍රාර්ථනා කරමින් තිබෙන කුමක් වෙනුවෙන්? ඔවුන් විසින් පෝෂණය කරලද වර්ධනය කරලද මතය තවදුරටත් සමාජයේ යථාවාදී යථාර්ථ මතයක් බවට පරිවර්තනය කර ගන්න නම් ඒ තවත් සිදුවීම් වලින් ගහන වෙන්න ඕන. සිදුවීම් වලින් ගහන වෙන්නේ නැතුව තවදුරටත් වේදිකාවේ කරන ප්‍රකාශ වලින් පමණක් ඔවුන්ගේ මතය නඩත්තු කරගන්න බෑ. එනිසා මේ ජාතිවාදයේ පැහැදිලි ලෙස එක් දේශපාලන කඳවුරක මතයක්, එක් දේශපාලන කඳවුරක බලවමනාවක්, එක් දේශපාලන කඳවුරක දේශපාලන න්‍යාය පත්‍රය. ඒක අපි මේ විදිහටම තේරුම් ගත යුතු තිබෙනවා. හුදකලා ගැටුම් මොනතරම් අපිට කුඩා සමතකරණයන්ගෙන් විසඳ ගන්න පුළුවන්. මේ හුදකලා ගැටුම් නෙවෙයි. මේ ඉතා පැහැදිලි ලෙස දැනුවත්ව සැලසුම් සහගතව පරිවර්තනය කරමින් තිබෙන තත්ත්වයක්. දැන් කල්පනා කරලා බලන්න. දැන් නැවත ඒ ගැටුමේ ප්‍රතිපාර්ශ්වය බවට මුස්ලිම් සමාජය පත් කරමින් තිබෙනවා. දැන් අවුරුදු 5ක 6ක කාලයක සිට ක්‍රමානුකූලව මුස්ලිම් පොදු සමාජයට එරෙහිව මතයක් නිර්මාණය කරමින් තිබෙනවා. පොදු සමාජයට එරෙහිව. ඒ වගේ පතුලේ ව්‍යාපාරික වමනාවන් තිබෙනවා. ඒ වගේ පතුලේ මංකොල්ල කෑම් තිබෙනවා. ඒ වගේ පතුලේ තමන්ගේ තනි පෞද්ගලික වමනාවන් තිබෙන එක ඇත්ත. හැබැයි ඒට පණ ලැබී තිබෙන්නේ තනි කෙනාගේ පුද්ගලික වමනාවන් හා බැඳිලා නෙවෙයි. ඒට පණ ලැබී තිබෙන්නේ දේශපාලන බලයක්, දේශපාලන මතයක්. පසුගිය කාලේ පුරාවටම ක්‍රමානුකූලව වර්ධනය කරමින් තිබෙනවා. ක්‍රමානුකූලව වර්ධනය කරමින් තිබෙනවා. අපි දැක්කා බේරුවලදී මේ පුපුරා ආපු අවස්ථාව. අලුත්ගමකදී මේ පුපුරා ගියපු අවස්ථාව. නැවත ගින්තොටදී පුපුරා ගියපු අවස්ථාව. අම්පාරදී පුපුරා ගියපු අවස්ථාව. එනිසා මේ වර්ධනය වෙමින් තිබෙන තත්වය
කොතනක හෝ කුඩා සිදුවීමකින් පුපුරා යාමේ ඉඩකඩක් අද නිර්මාණය කරලා තිබෙනවා. ඔවුන් විසින් වෙඩි නූලට ගිනි තබලා තිබෙනවා. කොතනක කොහොම පත් වේවිද කියන එක විතරයි අපිට බලාගෙන ඉන්න තිබෙන්නේ නිහඬව ඉන්නවනම්. ඒ ප්‍රධානතම පිපිරීම තමයි පහුගියදා දිගනදී අකුරණදී නුවර ප්‍රදේශයේදී සිදු වූයේ. දැනට පුනරුත්ථාපන අධිකාරිය වාර්තාවල සඳහන් වී තිබෙනවා සිදුවීම් ප්‍රමාණය 600කට වඩා වැඩි කියලා. සිදුවීම් ප්‍රමාණය 600කට වඩා වැඩි. පල්ලි විශාල ප්‍රමාණයකට හානි කරලා තිබෙනවා. ඒ පල්ලි වලින් ප්‍රධාන පල්ලි 3ක් තිබෙනවා. මුළුමනින්ම ගිනිපත් කරලා තිබෙනවා. එහි පොත්පත් දේපල සියල්ල විනාශ කොට තබා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පල්ලි ඇතුලේ මූත්‍රා කරලා තිබෙනවා. මොකද්ද මේ වෙමින් තිබෙන්නේ? ක්‍රමානුකූලව තනින් තන වර්ධනය වීම වූ තත්වයේ මහනුවරදී දිගනදී දෙවන්ත විනාශයක් කරලා දීලා තිබෙනවා. ජීවිත 3ක් අහිමි වී තිබෙනවා. සිදුවීමට පෙර කුමාරසිංහ කියන මහත්මයා, සිදුවීම් පසු මුස්ලිම් තරුණයා, ඒ වගේම තවත් සිංහල කෙනෙක් මිය ගොස් තිබෙනවා. මේ වර්ධන වෙමින් තිබෙන තත්ත්වය අපි වෙනස් කළ යුතුව තිබෙනවා. එකක් මේ පිටපස්ස තිබෙන දේශපාලනය අපි පරාජයට පත් කළ යුතුව තිබෙනවා. දෙක මේ සඳහා මේ ජාතිවාදී දේශපාලනය සඳහා සකස් කරන ජාතිවාදී දේශපාලනයේ අවශ්‍යතාවය සපුරන සමාජ තත්ත්වය වෙනස් කළ යුතු තිබෙනවා, තේරුම් ගත යුතු තිබෙනවා. එයි ජාතිවාදී වුන්ට ඕන වී තිබෙනවා. හැමදාමත් මේ පාලකයා තමන්ගේ සැලැස්ම බවට පත් කරගෙන තිබුණේ ජාතිවාදය ජනතාවගේ සමගිය බිඳීම උන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබුණා. පැවැත්ම බිඳීම. සමාජයේ යහපැවැත්, සමාජයේ සාමකාමී තත්ත්වෙ බිඳින්න ඕන. එකිනෙකා අතර එනකොටා ගන්න තත්ත්වයක් නිර්මාණය කරන්න ඕන. ඒ නිර්මාණය කිරීම තමයි පාලකයාට අතිශය පහසුසහගත තත්ත්වයක් ඇති වෙන්නේ. තමන්ගේ ඉතාමත් වැරදි සහගත පාලනය ජනතාව වෙත තල්ලු කරමින් ගෙන යන්න. ඒ නිසා මෙවැනි වර්ගයේ ගැටුම උන්ට ඕන. අද අපි ගත්තොත් අද අපේ රටේ අද අපි මේ මාතර එකතු වෙලා කතා කරන්න ඕන ප්‍රශ්නේ මොකක්ද? අපේ රටේ ආර්ථිකයේ දෙවන්තම කඩාවැටීමට ලක් වී තිබෙන කාලවකවානුවක අපි ගත කරමින් තිබෙනවා. මේ ආණ්ඩුව පත් වෙලා ආර්ථික සංවර්ධනයේ මහා පුරාජේරුවක් සමාජ වෙත එල්ල කරත් 2016 හා සංසන්දනය කරන 2017 සියලු නීති සම්පාදනය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සියල්ල විදේශ ආයෝජනය මත සකස් කරලා තිබුණත් 2016 හා සංසන්දනය කරලා බලනකොට හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක මිලියන 860 300 දක්වා වූ විශාල ප්‍රමාණයකින් ආයෝජන කඩා වැටලා තිබෙනවා. එදිනෙදා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා මිල වර්ධනය වෙමින් තිබෙනවා. උද්දමනය බැලුවොත් 2016 3.6ක තිබුණු උද්දමනය 2017 වෙනකොට 7.4 දක්වා 7%කට වඩා වැඩි යගයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම සඳහා කරන්න සිදු වී තිබෙන ගෙවීම වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙනවා. රෝහල් පද්ධතිය කඩා වැටිලා සාමාන්‍ය ජනතාව රජයේ රෝහලකට බෙහෙත් ගන්නවා වෙනුවට පෞද්ගලික අංශය වෙත බෙහෙතක් ගැනීම සඳහා යොමු වෙච්ච සමාජයක් ගොඩනගී තිබෙනවා. සෞඛ්‍ය අනාරක්ෂිත භාවයට සමාජය ඇද දමලා තිබෙනවා. අධ්‍යාපනයේ සියලු පාසුකම් කප්පාදු කරමින් පාසලට දරුවා බාර දෙනකොටම පෞද්ගලික පන්තිරට දරුවා බාර දීමට සිදුවන තත්වයක් ඇතිකොට තිබෙනවා. රජයෙන් අධ්‍යාපන වෙනුවෙන් දරුවන්ගේ කාර්යභාරය මුළුමනින්ම අත්හැරලා පෞද්ගලික අංශෙන් දරුවන්ට අධ්‍යාපන සඳහා අවශ්‍යතාව ඉටු කර ගැනීමේ තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ගොවි ජනතාව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි ගැටලුවකට මුහුණ දී තිබෙනවා. දීවර ජනතාව
මුහුදු ගිහිල්ලා නෙලන අස්වැන්න තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන ආදායමක් බවට පත් වී තිබෙනවා. උපාධිධාරීන් පමණක් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විරකියාවෙන් පෙළෙනවා. සමාජ සෑම සමාජ තීරුවක්ම ආර්ථික වශයෙන් විශාල අසීරුතාවයකට පත් කොට තිබෙනවා. අද අපි මාතර හරිනම් කතා කර යුතු ප්‍රශ්නය මේ ආර්ථිකය ඇති වී තිබෙන ඛේද වාචකයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. සමාජ මහා අපරාධ වලින් බහුල රාජ්‍යයක් ගොඩනැගෙමින් තිබෙනවා. රියානතුරු වලින් මේ යාම, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදී අපරාධ 2017 වසරේ මිනීමැරුම් සිදු වෙලා තියෙන 450කට වඩා වැඩි ප්‍රමාණයක්. 2016 මිනීමැරුම් සිදු වී තිබෙනවා 520කට ආසන්න ප්‍රමාණයක්. අපරාධ වලින් පහ ගහන වෙච්ච රාජ්‍යයක් ගොඩනගා තිබෙනවා. ආර්ථිකය කඩාවට්ටා තිබෙනවා. අපරාධ වලින් ගහන රාජ්‍යයක් ගොඩනගා තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩාවට්ටවා තිබෙනවා. නීතිය අපි දන්නවා ශක්තිමත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුබල දුර්වල අයට කියන්නේ බලවත් ධනවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුර්වල දුප්පත් අයට විතරක් නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නවාද යමක් පිළිබඳව පරීක්ෂණ කොට අත්අඩංගුවට ගන්නවාද නැද්ද කියලා අධිකරණයේ තීන්දුව දෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තාට පසුව අත්අඩංගුවට ගැනීම හරිද වැරදිද කියලා විභාග කිරීම අධිකරණයේ කාර්යභාරය. හැබැයි අද අධිකරණයේ කාර්යභාරය අත්අඩංගුවට ගන්න බෑ කියලා නියෝග දෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ලසන්ත වික්‍රමතුන්ගේ ඝාතනයන්ට එරෙහිව ගෝඨාභය අත්අඩංගුවට ගන්න බෑ කියලා නියෝග දෙනවා. මික් ප්‍රහාරක ගනුදෙනු වලට අත්අඩංගුවට ගන්න බෑ කියලා නියෝග දෙනවා. මම හිතනවා අධිකරණයට පැවරී තිබෙනවා අත්අඩංගුවට ගත්තට පස්සේ ගැනීම වැරදිද නැද්ද කියලා තීන්දුව කරන්න. හැබැයි ගැනීම වැළැක්වීම ඒ තියෙන පරීක්ෂණ කාර්යභාරයක්. ඒ විනිශ්චය කාර්යභාරයක් නෙමෙයි. සියල්ල උඩු යටකුරු නීතිය විධානයේ ආධිපත්‍ය කඩාවැටිච්ච රාජ්‍යයක් ගොඩනැගෙමින් තිබෙනවා. අපි මාතරදී ඒ ගැන කතා කළ යුතුව තිබෙනවා. හැබැයි අද අපි තමුන්වහන්සේලා හම්බෙන්නේ මිනිසුන්ගේ ජීවිතවල මුහුණ දී තිබෙන දැවැන්ත ඛේදවාචකේ සාකච්ඡාවට නෙවෙයි සමාජයක් හැටියට අපි අතර තිබෙන ගැටුම්, සමාජයක් හැටියට අපි අතර ඇති වී තිබෙන බෙදීම්, සමාජයක් හැටියට අපි අතර ඇති වී තිබෙන වෛරය, ක්‍රෝධය මේ වළක්වා ගන්නේ කොහොමද කියන සාකච්ඡාවකට අපිට ඇවිත් තිබෙනවා. පාලකයාගෙන් පැත්තෙන් ගත්තොත් පාලකයාගේ ලොකු ජයග්‍රහණය. ලොකු ජයග්‍රහණය. සාකච්ඡා කළ යුතු දේ යටපත් කොට ඔවුන් විසින් නිර්මාණය කොට තිබෙනවා අපිට සාකච්ඡා කළ යුතු දේ. හැබැයි එයත් අත්හල නොහැකි සාකච්ඡාවක්. ඒයි අපි අයිතිවාසිකම් පිළිබඳ සටන උතුරේ දකුණේ දීවරයාගේ ප්‍රශ්නය, උතුරේ දකුණේ ගොවියාගේ ප්‍රශ්නය, උතුරේ දකුණේ නැගෙනහිරත් රැකියා විරේද තරුණයාගේ ප්‍රශ්නය, උතුරේ දකුණේ නැගෙනහිරත් අපේක්ෂා භංගයකට පත් වී තිබෙන ජීවිතවල ප්‍රශ්නය අපි සාකච්ඡාවේ ඉහළම තලයට ආයිතු තිබෙනවා. හැබැයි සතුරා සමත් වී තිබෙනවා සැබවින්ම පතුලේ ජනතාව මුහුණ දී පිටින ගැටලු යටිතලයට තල්ලු කොට සිංහලයා දෙමළාට එරෙහිවත්, දෙමළා මුස්ලිම් කෙනාට එරෙහිවත්, මුස්ලිම් කෙනා සිංහලයාට එරෙහිවත් අවි අමෝරා ගන්න ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරගන්න සතුරා සමත් වී තිබෙනවා. අද අපි දකුණේදී සිංහල මුස්ලිම් ජනතාවගේ විරසකේ භාවය ගැන කතා කරනකොට අපිට මන්නාරමේදී කතා කරන්න වෙනවා මුස්ලිම් සහ දෙමළ ජනතාව ඇතුලේ වර්ධනය වෙමින් තිබෙන විරසක භාවය. අපිට මඩකලපිය කතා කරන්න වෙනවා දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ඇති වී තිබෙන විරසක භාවය. අපිට ත්‍රිකුණාමලය කතා කරන්න වෙනවා දෙමළ සහ සිංහල ජනයා අතර ඇති වී තිබෙන විරසක භාවය. රට පුරා
මේ ජාතිවාදී ප්‍රවණතාවේ එක් එක් ආකාරයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ත්‍රිකුණාමලයට ගියත් එහෙමයි, මන්නාරමට ගියත් එහෙමයි, අම්පාරට ගියත් එහෙමයි, දකුණට ආවත් එහෙමයි. එනිසා අපේ රටේ විසිරී පැතිරී තිබෙන මතයක් හැටියට මේ ජාතිවාදය ප්‍රබල වී තිබෙනවා. ජාතිවාදය කියන්නේ හුදකලා ලෙස පැන නගින්නක් නෙවෙයි. එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා, වර්ධනය කරනවා. ඒ ජාතිවාදය වර්ධනය වීම හරහා පෙරලා අනෙකුත් ජාතිවාදයන් වර්ධනය කරනවා, පෝෂණය කරනවා. ජාතිවාදය කියලා කියන්නේ එකිනෙකාට අන්තර් පෝෂණය වෙමින්, එකිනෙකාට අන්තර් ලෙස බලපෑම් කරමින් වර්ධනය වෙන කරුණක්. සිංහල ජාතිවාදය උස්සන්න උනොත් ඒහා සමාන ලෙස මුස්ලිම් ජාතිවාදය උස්සන්න වෙනවා. නැවත මුස්ලිම් ජාතිවාදය උස්සන්න වීම පෙරලා සිංහල ජාතිවාදය උස්සන්න වීමට බලපෑම් ඇති කරනවා. නිසා ජාතිවාදය එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. ජාතිවාදය පරාජයට පත් කළ හැකි වන්නේ ජාතික සමගියෙන් විතරයි. නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි සියලු දෙනා මේ වේදිකාව සදා තිබෙන්නේ, මේ වේදිකාවේ අපි තමුන්වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ ප්‍රබල බලය නිර්මාණය කිරීමේ වේදිකාව තමයි අපි සකස් කොට තිබෙන්නේ. ජාතික සමගියේ වේදිකාවක් අපිට ඕන. ඇයි උන්ට අවශ්‍ය වී තිබෙන අපි එකිනෙකා අතර එනකොටා ගන්න, අපි එකිනෙකා අතර සැකයෙන් බලන, වෛරයෙන් බලන, ක්‍රෝධයෙන් බලන සමාජයක් උන්ට අවශ්‍ය වී තිබෙනවා. ඒක තමයි සතුරාගේ වමනාව. ඒක තමයි සතුරාගේ වමනාව. මුස්ලිම් ජනතාව මුස්ලිම් ජාතිවාදයට තල්ලු කරන්න ඕන. දෙමළ ජනතාව දෙමළ ජාතිවාදයට තල්ලු කරන්න ඕන. සිංහල ජනතාව සිංහල ජාතිවාදී තුරුල්ලට තල්ලු කරන්න ඕන. පසුගිය මැතිවරණ ප්‍රතිඵලයේදී ආයිත හොඳින් විග්‍රහ කරලා බැලුවොත් මේ කඳවුරු තුනම ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබෙනවා. මුස්ලිම් ජනතාව ක්‍රමානුකූලව මුස්ලිම් ජාතිවාදයේ වෙත තල්ලු කරමින් තිබෙනවා. දෙමළ ජනතාව යලි ඒ දිශාවට තල්ලු වෙමින් තිබෙනවා. සිංහල ජාතිවාදය ක්‍රමානුකූලව වේගවත්ව ජාතිවාදයේ කඳවුරු දිශාවට තල්ලු වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ ඒකට කැමතියි. අද මුස්ලිම් නායකයොත් ඒකට කැමතියි, දෙමළ නායකයොත් ඒකට කැමතියි. මේ පාලකයොත් ඒකට කැමතියි. මේ පාලකයන්ට මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රශ්නේ, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. හැබැයි නායකයන්ගේ ප්‍රශ්න විසඳ ලේසි. ඇමතිකම් 2යි තානාපතිකම් 5යි. හරි ලේසි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. දෙමළ නායකයන්ගේ ප්‍රශ්න විසඳන්න ලේසි. ඒ නිසා මේ පාලකයා උත්සාහ කරන්නේ ඒ ජන කොට්ටාසේ ඒ ජාතිවාදයන්ට තල්ලු කරමින් ජනතාවගේ ප්‍රශ්න විසඳනව වෙනුවට එම නායකයන්ගේ ප්‍රශ්න විසඳන්න. එනිසා ඒගොල්ලෝ අපිට නිරන්තරයෙන් සිංහල සමාජයට සිංහල ජාතිවාදය මුළු ගන්නවන අවදි කරන සාකච්ඡාවක් අද සමාජයට ගෙනල්ලා තිබෙනවා. ඒ හා සමාන ලෙසම අනිත් ජාතිවාදයන් හුදකලා අනිත් ජාතිවාදයන් හුදකලාව පෝෂණය වෙමින් තිබෙනවා. කවුද මේ? ඉතා පැහැදිලිව කියන්න ඕන මේ කඳවුරන් කවරක්වත් නෙවෙයි මේ රාජපක්ෂ කඳවුර. මේක නිර්මාණය කරන්න. රාජපක්ෂ කඳවුර. උන්ගේ දේශපාලනය. මොකක් වෙනුවෙන්ද? උන්ගේ දේශපාලන යලි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දේශපාලන කතිකාවතක් ගේන්න පුළුවන්ද? ආර්ථික සංවර්ධනය පිළිබඳ කතාවක් ගේන්න පුළුවන්ද? මාධ්‍ය නිදහස පිළිබඳ කතාවක් ගේන්න පුළුවන්ද? ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කතාවක් ගේන්න පුළුවන්ද? මේ කිසිවක් රාජපක්ෂලාගේ අවුරුදු 10ක කළු ඉතිහාසයේ ඔවුන්ට කවදාවත් අත්පත් කරගත නොහැකි සටන් පාට බවට පත් වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ රාජපක්ෂගේ මුවින්, ආර්ථික සංවර්ධනය පිළිබඳ රාජපක්ෂගේ මුවින්, වංචා දූෂණ වලට එරෙහිවීම රාජපක්ෂගේ මුවින්, ජාතික සමගිය රාජපක්ෂගේ මුවින්, ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් රාජපක්ෂගේ මුවින් කවදාවත් මේ රටේ සමාජයට ශක්තිමත් ලෙස මුදාහරින්න බෑ රාජපක්ෂට. හැබැයි උට මුදාහරින්න පුළුවන් එකම සටන් පාඨය ජාතිවාදය. ඔහු වටේ ඉන්න නඩේට ඔහු වටේ ඉන්න නඩේ ප්‍රධානම සටන් පාඨයද මේ ජාතිවාදී. අපිට කියනවා සිංහල ජනතාවට උඹලා මුස්ලිම් ජනතාව කරේ සැකයෙන් බලපල්ලා, වෛරයෙන් බලපල්ලා, ක්‍රෝධයෙන් බලපල්ලා කියලා. අපි එකිනෙක අතර එන්න කොටා ගන්න කියනවා. හැබැයි ඒගොල්ලෝ කවදාවත් එන්න කොටා ගත්තේ නැහැ, මතක තබා ගන්න. අපි හැමදාමත් කියනවා. ඒගොල්ලෝ කවදාවත් එන්න කොටා ගත්තේ නැහැ. ද රාජපක්ෂ මහත්තයෝ
රාජපක්ෂ මහත්මයාගේ ඥාති දියණිය බැඳලා ඉන්නේ නිරූපමා රාජපක්ෂ බැඳ තිරුණඩේශ කො ජාතිවාදයක් නැහැනේ. දැන් රාජපක්ෂ මහත්තයා කතා කරන විදියට දෙමළ පවුලකින් කසාදයක් කරයිද තමන්ගේ පවුල? කසාද කරගන්නවා තිරුණඩේශ. බැසිල් රාජපක්ෂගේ දේපල තියෙන කාගාවද? කාගාවද? බැසිල් රාජපක්ෂගේ දේපල තියෙන තිරුණඩේශන් ගාව. මල්වානේ අක්කර 18ක පොල්ලිටමත් ඒකේ මාලිගාවක් වගේ හදලා තියෙන ගේට් ඔප්පුව තියෙන්නේ තිරුණඩේශන්ගේ නමට. නිරූපමගේ මහත්තයාගේ නමට. තමන් හොරා කාපු දේපල ආරක්ෂා කරගන්න විශ්වාසවන්තම කෙනා තිරුණඩේශ. දෙමළ කෙනා. ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට. ජාතිවාදී තියෙනව නෑ. ජනවාරි මාසේ 8 වෙනිදා 2015 අවුරුද්දේ ඡන්දෙන් පස්සේ පාන්දර 3ට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අරලියගහ මන්දිරයට කාත් එක්කද ගියේ? බලවමාරුව කරගැනීමේ සාකච්ඡාවට ගියා බෝකර්. කවුද බෝකර්? රාජපක්ෂ ඡන්ද ප්‍රතිඵලයෙන් පරාද වෙමින් තිබෙනවා. බලේ සාමකාමීල සුහමාරු කරගන්න ඕන. බලේ සාමකාමීල සුහමාරු කරගන්න අතරමැදියා කවුද වෙන්නේ? දෙපාර්ශ්වයට විශ්වාස කරන කෙනා වෙන්න ඕන. එයා රාජපක්ෂ මහත්තයාට විශ්වාස වෙන්නත් ඕන. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාස වෙන්නත් ඕන. කවුද අතරමැදියා? මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ අතරමැදියාන් කවරක්වත් නෙවෙයි තිරුණඩේශන්. තිරුණඩේශන් තමයි බලහුවමාරු කිරීමේ සාකච්ඡාවේ ප්‍රධානී. මම පාර්ලිමේන්තුවේදී කිව්වා රනිල් වික්‍රමසිංහට. එදා ජනවාරි 9 වෙනිදා 2015 අවුරුද්දේ පාන්දර 3ට අරලියගහ මන්දිරයට ගියේ ඔයා තිරුණඩේශන් එක කාර් එකේ කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා පොඩ්ඩක් වැරදි කිව්වා. එක කාර් එකේ නෙවෙයි කාර් දෙකේ කිව්වා. ඔතර වෙනස. බලවමාරු සාකච්ඡාවේ මෙදියත් කරුව කවුද? තිරුණඩේශන්. ඒගොල්ලෝ ගාව ජාතිවාදී තිබෙනවා නෑ. වාසුදේවගේ දරුවෙක් විග්නේශරන්ගේ දරුවෙක් බඳිනවා. ජාතිවාදී තියනවද? නෑ. ඒගොල්ලෝ කවදාවත් උඩ ඒගොල්ලෝ බෙදුනේ නෑ. උඩ ඒගොල්ලෝ හැමදාම එකට ඉන්නේ. රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලේ මහින්ද රාජපක්ෂ, චම්පී රණවක, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, තොණ්ඩමන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුද්දීන් එකට ඉන්න ඕනේ කට්ටිය. මහින්ද රාජපක්ෂ, චම්පී රණවක, විමල් වීරවංශ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුද්දීන්, තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද කට්ටියම එකට ඉන්න ඕනේ. ගහගත්තද? නෑ ගහගන්නේ. එකට හොරකම් කරනවා. එකට බදු පනවනවා. ඒගොල්ලෝ කවදාවත් ගහගන්නේ. දැන් ඉන්න කැබිනට් මණ්ඩලේ බලන්න. චම්පී රණවක, රිෂාඩ් බදුද්දීන්, මනෝ ගණේෂන්, ස්වාමිනාදන්ලා පැලන්තියේ කට්ටිය එකට ඉන්නෝනේ. කවදාවත් ගහගන්නේ. කවදාවත් ගහගන්නවද? නෑ ඒගොල්ලෝ කවදාවත් ගහගන්නේ. හැබැයි අපිට කියනවා ගහගනින්න කියලා. සිංහල මිනිහට කියනවා මුස්ලිම් අය සැක කරපල්ලා. මුස්ලිම් මිනිහට කියනවා සිංහල අය සැක කරපල්ලා. රවුෆ් හකීම් කියලා නැගෙනහිර කියනවා. කුරුණෑගල පල්ලි වලට හානි කරනවා. දඹුල්ලේ පල්ලි වලට හානි කරනවා. මම දැන් මේ ආණ්ඩුවෙන් දැන් එන්න වගේ ඉන්නේ කියනවා. කිව්වනේ මට නැගෙනහිර ඡන්දෙදි. නැගෙනහිර ඡන්දෙදි කියලා කියනවා දැන් මං ආණ්ඩුවෙන් එළියට එන්නේ කියලා. මේ පත්තරවල නිවුස් හදනවා රවුෆ් හකීම් එළියට යන්න හදයි කියලා. නෑ. ඡන්ද ටික අරන් මල්ලට දාගන්නවා. මල්ල අරගෙන කොළඹ එනවා. කොළඹ ඇවිල්ලා විකුණනවා. සාමාන්‍යයෙන් කොළඹ තියෙන බඩු කාන්තන් කුඩි වලට ගෙනියනවා විකුණන්න. කොළඹ තියෙන ටයිල් අරන් ගිහලා කාන්තන් කුඩි වල විකුණනවා. කාන්තන් කුඩි වල තියෙන ඡන්ද ගෙනල්ලා රවුෆ් හකීම් කොළඹ විකුණනවා. ඔච්චරයි. මේකනේ කරන්නේ. කවදාවත් ගහගන්නවද නැහැ? ඒගොල්ලෝ කවදාවත් ගහගන්නේ. ඒගොල්ලෝ හැමදාම සමගි. ඒගොල්ලෝ පන්තියක් හැටියට සමගි. ඒගොල්ලෝ දේශපාලන මතයක් හැටියට සමගි. ඒගොල්ලෝ ඔක්කොම එකට ඉන්නවා අපිට ගහගන්න කියනවා. අපි එකක් ඉල්ලනවා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ. අපිට ගහගන්න කිව්වොත් තමුන්වහන්සේලා ගල් කැටයක් අතට ගන්න එපා. ඉස්සරලා කියන්න උඹලා ගහගනින්න. චම්පික රණවකයි රවුෆ් හකීම් ගෝල් පේස් පිට්ටනියට ගිහලා ගහගෙන ඕකේ කියපල්ලා අපි ගහගමු ඊට පස්සේ. මොකද නැත්තම්? රිෂාඩ් බදුද්දීන් වීරවංශලා නිදාස් චතුරස්‍රය ගිහලා ගහගෙන
අපිට කියන්නේ අපි ගහගත්තා දැන් උඹලා ගහගන්න ඉල්ලගේ. ඊට පස්සේ ගහගමු. ඒගොල්ලෝ ගහගන්නේ කවදාවත්? අපිට ගහගන්න කියනවා. ඇයි ඒ? ඒගොල්ලෝ පන්තියක් හැටියට සමගි. අපි පන්තියක් හැටියට බෙදනවා. මෙතන තියෙන ප්‍රශ්නේ. මේකේ පතුලේ මේ දේශපාලන වමනාව තිබෙනවා. ඒ නිසා සුද්ධගේ කාලෙත් සුද්ධ ගිහිල්ලා අවුරුදු 70ක් පුරාවක් කරපු දේ තමයි පහළ අපි බෙදනවා උඩ ඒගොල්ලෝ එකට ඉන්නවා. දැන් අපේ සතුර කවුද? සිංහල මිනිහාගේ සතුරා මුස්ලිම් මිනිහාද? මුස්ලිම් මිනිහාගේ සතුරා දෙමළ මිනිහාද? නෑ. අපේ පන්තියේ සතුරන් උඩ පන්තියේ කට්ටිය. මෙතනයි ගැටුම තියෙන්නේ. ගැටුම තියෙනන් කවරතරකවත් නෙවෙයි. පහළ අපි සමගි වෙන්න ඕන. කාට ඇරහිවද? උඩ කට්ටියට ඇරහිව. උඩ අයගේ සිංහල අයත් ඉන්නවා, දෙමළ අයත් ඉන්නවා, මුස්ලිම් අයත් ඉන්නවා. යට සිංහල අයත් ඉන්නවා, දෙමළ අයත් ඉන්නවා, මුස්ලිම් අයත් ඉන්නවා. උඩ අය එකට ඉන්නවා. මල් පෝච්චිය වගේ එකට ඉන්නවා. එක එක වර්ගේ මල් දාගෙන කට්ටිය ඉන්නවා. අපි ගහ ගන්නවා. ඒ නිසා අපි තමුන්නාන්සලා පළවෙනි පණවිඩ කියන්නේ. අපි ගහ ගන්න එක නතර කරන්න ඕන. ඊට පස්සේ කොතනක හරි කවුරු හරි අරයට රෙහිව මෙයාට සටන් වදින්න කියලා කිව්වොත් අපි හඬ ගාලා කියන්න ඕන ගෝල් පේස් පිට්ටනිය හෝ නිදාස් චතුරස්‍රේ හෝ උඹලා ගහගෙන අපිට ඕකේ කියපල්ලා ඊට පස්සේ අපි ගහ ගන්න. එක එක. ඒ නිසා පළවෙනි අරමුණ අපි පහළ අය බෙදෙන එක බෙදනව වෙනකොට අපි සමගි වෙන්න ඕන. එව්වමනාවට අපිනවා එකක් ඇටියට. ඒ වෙනුවෙන් අපි සමගි වෙන්න ඕන. හැබැයි සමගි වීම වේදිකාවක් ඇතුලේ කතා කිරීමෙන් අපි ඔක්කොම එක සමානයි කීමෙන් අපි ඔක්කොම මිනිස්සු කීමෙන් පමණක් සමගි වෙන්නේ නැහැ. සමගියේ වේදිකාව සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ අනන්‍යතාවය සහ උන්ගේ අයිතීන් සමලෙස පිළිගත හැකි වේදිකාව බවට පත් වෙන්න ඕනකම තිබෙනවා. සම අයිතීන් පිළිගන්න වේදිකාවක් අපි ගොඩනගිය යුතු තිබෙනවා. අපි දන්නවා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. අපි ඉතිහාසය දැරුවොත් අපිට ඉතිහාසය ඕන තරම් ඉගෙන ගන්නවා. සිංහල ජනාවාස කරන වෙච්ච විදිය, දෙමළ ජනාවාස කරන වෙච්ච විදිය, මුස්ලිම් ජනාවාස කරන ඇති වෙච්ච විදිය පිළිබඳව අපි ඉගෙන ගන්නවා. අපේ ඉතිහාසය. උතුරු ඉන්දියාවෙන් සංක්‍රමණ වුණාද? දකුණු ඉන්දියාවෙන් ආවද? මලබාරෙන් ආවද? කොරමණ්ඩල් ප්‍රදේශ වලින් ආවද? වෙළඳු ලෙස ආවද? ආවාහ විවාහ වලින් ආවද? යුද්ධ වලින් ආවද? ආක්‍රමණ වලින් ආවද? මේ හැම ඉතිහාසෙම අපි ඉගෙන ගන්න. මොකක් වෙනුවෙන්ද? අපි ඉතිහාසය හදාරන මොකක් වෙනුවෙන්ද? අපේ ලාංකීය සමාජයේ ගොඩනැගීම් පිළිබඳව අපි හැම කෙනාටම කරුණු අවබෝධ කරගන්න. ඒක ඉතිහාසය. හැබැයි අද අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. මේ ජන කොට්ටාසය මේ රටේ ඉපදෙනවා. මේ රටේ ආර්ථිකයට හවුල් වෙනවා. වතුකරේ දෙමළ ජනයා අපේ රටේ ආර්ථික විශාල පංගුවක් අද ඉටු කර දී තිබෙනවා. නැගෙනහිර මුස්ලිම් ගොවිජනය අපේ රටේ දිස්ත්‍රික්කයක් හැටියට වැඩි ගත්තොත් වැඩිම කුඹුරු ප්‍රමාණය තිබෙන්නේ අම්පාරේ. නැගෙනහිර මුස්ලිම් ජනය අපේ රටේ ආර්ථිකයට අවශ්‍ය අපේ රටේ ජනතාවට අවශ්‍ය වෙන සහල් වලින් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ත්‍රිකුණාමලයේ දෙමළ ජනය විශාල මාළු අස්වැන්නක් ගෙනත් දෙනවා. අපේ රටේ ජනතාවගේ පෝෂ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් ආහාර අවශ්‍යතාව වෙනුවෙන් මාළු නෙලලා දෙනවා. සිංහල ජනය දීවර රස්සාවෙද වගා කරමින්ද විවිධාකාරයෙන් අපේ රටේ ආර්ථිකයට හවුල් වෙනවා. ව්‍යාපාර මොකද කරන්නේ? එක තැනක සිද්ධ වෙන නිෂ්පාදනයක් බෙදා හරින ව්‍යාපාර ගොඩ නැගෙනවා. යාපනයේ ලුණු හැදුනට වැඩක් නැහැ. මාතර අපිට යන්න බෑ ලුණු කිලෝ එකක් ගෙන්න යාපනේ. ඉතින් යාපනේ ලුණු බෙදා හැරීමේ වෙලෙන්දක් හැදෙනවා. මාතර ඒ ලුණු විකුණන වෙලෙන්දක් හැදෙනවා. මාතර ලුණු විකුණන වෙලෙන්දක් හැදෙනවා.
යාපනයේ ගොවිය ලුණු හදනවා. කොළඹ තොග වෙලෙන්දෙක් ලුණු එකතු කරනවා. මාතර මුස්ලිම් වෙලෙන්දෙක් ලුණු ටික විකුණනවා. ඒ සමාජ කාර්යයක්. වෙළඳ පොලේ නිෂ්පාදනය බෙදා හැරීම අලවිය සමග ගැට ගැහිලා තිබෙනවා. නිෂ්පාදනය කරනවා යාපනයේ ලුණු දෙමළ ගොවිය. තොග වෙළඳ කැටට කටයුතු කරනවා දඹුල්ලේ මාකට් එකේ සිංහල වෙළඳ. සිල්ලර වෙළඳ කැටට කටයුතු කරනවා මාතර මුස්ලිම් වෙළඳ. මොකද ප්‍රශ්නේ? අපි නිෂ්පාදනයට අහුල් වෙනවා. නිෂ්පාදනය බෙදා හරින්න අහුල් වෙනවා. නිෂ්පාදනය අලෙවි කරන්න අහුල් වෙනවා. අපි සියලු ජනතාව මේ ආර්ථිකයට අහුල් වෙනවා. මේ රටේ අපි ඉපදෙනවා මේ ආර්ථිකයට අහුල් වෙනවා. ඊට පස්සේ මේ රටේ මියදෙනවා. මේ පොළොවට පස් වෙනවා. අපිට කියන්න පුළුවන්ද මුස්ලිම් මිනිහා උඹට මේ රට අයිති නෑ කියලා? අපිට කියන්න පුළුවන් දෙමළ මිනිහා උඹට මේ රට අයිති නෑ කියලා? මොකද මනින්නේ අයිතිය? මොකෙන්ද මනින්නේ අයිතිය? ඔවුන් මේ රටේ ඉපදෙනවා නම් මේ ආර්ථිකයට හවුල් වෙනවා නම් මේ සමාජ ක්‍රියාවලියේ සක්‍රිය කොටස් කරනවා මේ රටේ මියදෙනවා නම් අපි මොකද්ද කියන්නේ? උඹලා මේ රටේ නෙවෙයි කියලා. ඒ නිසා අපි කිසියෙකුට සාධාරණ යුක්තිසහගත අයිතියක් නැහැ. ශිෂ්ට සම්පන්න මිනිසුන්ට කියන්න අයිතියක් නැහැ. උඹලගේ රට මේක නෙවෙයි කියලා. ඒ නිසා අපි හිතනවා අපේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි බහුජාතික ජාතික රාජ්‍යයක්. විවිධ ජන කොට්ටාසයන් ජීවත් වෙන ජාතික රාජ්‍යයක්. අපේ ජාතික රාජ්‍ය අපේ සීමාවෙන් සනිටුහන් කරලා තියෙනවා. මේ ජාතික රාජ්‍ය ඇතුලේ අපිට ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. එහෙනම් මේ රටේ පැවැත්ම රඳාපවතින මොකක් මතද? මේ සියලු ජන කොට්ටාස සමාහිතීන් මත මේ ආර්ථිකයට අහුල් වෙන ප්‍රමාණයට මේ සමාජ ක්‍රියාවලට අහුල් වෙන ප්‍රමාණයට මේ රටේ ආර්ථිකයත් සමාජ ජීවිතයත් ඉදිරියට ගෙන යන්න සක්‍රිය වෙන ප්‍රමාණයට තමයි මේ රටේ අනාගතය රඳාපවතින්නේ. අපි සිංහල ජනතාව තරුණයන් විශාල ප්‍රමාණයක් රැකියා විරහිතභාවයට පත් කරලා සූර්ය වැවේ ගොවිතැන් කරන ගොවි ජනතාවගේ ජීවිතේ හිස් ජීවිත බවට පත් කරලා ආර්ථිකෙන් විතැන් කරලා කඳුකරේ දෙමළ ජනතාව ජීවිතයක් නැති වෙන තත්ත්වයට පත් කරලා නැගෙනහිර මුස්ලිම් තරුණය ආර්ථිකයට අහුල් නැති තත්ත්වයකට පත් කරලා යාපනයේ දෙමළ ජනයා ආර්ථිකය අහුල් වෙන්නේ නැත්නම් පත් කරලා අපිට පුළුවන් රටක් හදන්න බෑ. මේ රට ගොඩ නගන්න නම් මේ සියලු ජන කොට්ටාසයන් අහුල් කරගත යුතු තිබෙනවා. එහෙමනම් ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන දේ තමයි අපි අතර සමගිය. අපි අතර සමගිය ගොඩ නගන්න ඕන. ඒ ප්‍රධාන එක මේ රට බහුජාතික ජාතික රාජ්‍යයක්. අපිට ආගම් ගණනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ දේශනාවන් දෙවියන් වහන්සේ විසින් නබි නායකතුමාට කරලද ප්‍රකාශයන් අල් කුර්ආනයේ සටහන් කරලා තිබෙනවා. වගන්ති 6666කින් ජීවත් වෙච්ච දවසේ ඉඳන් මේ අනතෙක් කොහොමද කෙනෙක් තමන්ගේ ජීවිතේ සරි කරගන්න කියලා. කිච්චු ස්වාංශේ තමන්ගේ බයිබලයේ තුල සටහන් කොට තිබෙනවා මිනිස්සුන්ට ආදරය කරන්නේ කොහොමද? ප්‍රේම කරන්නේ කොහොමද? අපි සහෝදරත්වයෙන් ඉන්නේ කොහොමද? විමුක්තිදායකයන්න් සමාජ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. හින්දු ධර්මයේ එක් ග්‍රන්ථයක් වුණා භගවත් ගීතාවලියේ සඳහන් කොට තිබෙනවා අපි ආදරය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ සෑම ආගමක්ම මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා එක යුගයකදී බිහි වෙච්ච තත්වයක්. එක යුගයකදී මිනිස් සමාජයේ ඒ තිබෙන යුගයට සාපේක්ෂව ශිෂ්ට සම්පන්න භාවය ගෙනීම වෙනුවෙන් මේ ආගම් විශාල කාර්යභාරයක් කරලා තිබෙන ඉතිහාසය. මිනිසා ශිෂ්ටත්වය සඳහා කැඳවන ආගම අද මොකද වී තිබෙන්නේ? අශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය බවට අද
මේ ආගම් පත් කරගෙන තිබෙනවා. අනේකාට එරෙහිව අවියසවන්න. අනේකාගේ ආගම මා එකයි අහන්නේ. නුවරදී පල්ලි විශාල ප්‍රමාණයක් ගිනි තියලා එයින් පල්ලි 3ක් මුළුමනින්ම විනාශයට පත් කරලා පොත්පත් ගිනි තියලා දේපල ගිනි තියලා මුත්‍රා කරලා අපේක්ෂා කරන්නේ කුමක්ද? කුමක්ද අපේක්ෂා කරන්නේ? ඒ කුමන ආගමත් එක්කද? කුමන ශිෂ්ට සම්පන්න මිනිසෙක් එක්කද ඒ මනෝභාවය ගැලපෙන්නේ? උන් අශිෂ්ටත්වයේ මිනිසු ගෝත්‍රවාදී. එනිසාද මේ ආගම් උපයෝගී කරගන්නවා ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමේ වෙනුවෙන් ඉතිහාසයේ ගොඩනැගුණු ආගම් අද අශිෂ්ටත්වයේ වෙනුවෙන් මෙවලම් බවට පත් කොටගෙන තිබෙනවා. මෙට එරෙහි වෙන්න. ඒ වගේම හැම ආගමක්ම ඒ පුරවැසියන්ට ඇදහිීමේ අයිතිය අපි පිළිගත යුතු තිබෙනවා. භාෂාවේ අයිතිය, උන්ගේ සංස්කෘතිකයේ අයිතිය පිළිගත යුතු තිබෙනවා. මේ සියලු ජන කොට්ටාසයන්ගේ සම අයිතිය පිළිගැනීම අපේ මූල ධර්මයක් හැටියට පත් කරගත යුතු තිබෙනවා. විශේෂයෙන්ම අපි අතර විරසකභාවයන් තිබෙනවා නම් මම දන්නවා අත් මුස්ලිම් සමාජයත් එක්ක අපිට කතිකාවතක් තිබෙනවා. අපි මට කලින් කතා කරපු මවිලතුමත් පැහැදිලි කරා. අපි යලි සතුරාට අපි විසින් නිර්මාණය නොකළ යුතුයි. එනිසා අපිට සමාජයත් එක්ක යහපත් අපි අතර සමගිය වර්ධනය වෙන්න අපි එකිනෙකා අතර සැකය වෛරය අවිශ්වාසය සඳහා ඇති වී තිබෙන පසුබිම් තිබෙනවා නම් ඒවා වෙනස් කර ගැනීම සඳහා අපි සමගි කතිකාවතකට යමු. ඒකට අපි ලෑස්ති. අපි මුස්ලිම් ප්‍රධාන සංවිධානයත් එක්ක අපි මේ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරලා තිබෙනවා. උන් එකඟතාවයකින් අපි කතා කරමු. එකිනෙක ජන සමාජය ඇතුලේ ස්වභාවික පැන නගින අවිශ්වාසයන් තිබෙනවා නම් ඒවා සැකයන් තිබෙනවා නම් ඒවා දුරු කර ගැනීම සඳහා අපි එකිනෙකා සමගිව කටයුතු කරමු. හැබැයි අපි එකට අත්වල බැඳගෙන යාළුවෝ කිව්වට ඔයා මුස්ලිම් මන් සිංහල අපි එක රටේ එකට අපි සෙල්ලම් කරමු කිව්වට අපි හායි කිව්වට අපි ගොඩ නැගින්නේ. අපිට ඒවට සතුරාට සටන් පාට නොදී ඉන්න සතුරාට අවස්ථා නොදී ඉන්න අපිට ඒව උපයෝග කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේම පමණක් මේ සමගිය ගොඩ නැගින්නේ නැහැ. එයි මේක ප්‍රබල දේශපාලන ව්‍යාපාරය. අද අපේ රටේ ජාතිවාදී හුදකලා ලෙස තැනක පැන නගින මුස්ලිම් තරුණයෙක් හෝ සිංහල තරුණයෙක් අතර ප්‍රශ්නයක් නෙවෙයි. දෙමළ තරුණයෙක් හෝ සිංහල තරුණයෙක් අතර ප්‍රශ්නයක් නෙවෙයි. මේක දේශපාලන ව්‍යාපෘතියක්. ඒක බලවත් දේශපාලන ව්‍යාපෘතියක්. ඒ මොනතරම්ද කියනවා නම් ජාතික සමගිය සියලු ජනතාවගේ අයිතීන් පිළිබඳ කතා කිරීම මුග්ධ ක්‍රියාවක් බවට පත් කොට තිබෙනවා. ඒ දෝහි ක්‍රියාවක් බවට පත් කොට තිබෙනවා. සියලු ජනතාවගේ අයිතිවාසිකම් කතා කිරීම දෝහි ක්‍රියාවක් වෙන්නේ කොහොමද? සියලු ජනතාවගේ සමගිය ගැන කතා කිරීම මුග්ධ ක්‍රියාවක් වන්නේ කෙසේද? හැබැයි ජාතිවාදී දේශපාලන කඳවුර සමත් වී තිබෙනවා. සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම දෝහි ක්‍රියාවක්. ජාතියක් ජම්මයක් නැති වැඩක්. එහෙමනේ කියන්නේ. මුස්ලිම් ජනයාගේ අයිතීන් පිළිබඳව දෙමළ ජනයාගේ අයිතීන් පිළිබඳව සිංහල පුරවැසියෙක් කතා කරනවා නම් ඒ සිංහල පුරවැසියා ජාතියක් ජම්මයක් නැති පුරවැසියෙක් බවට හඳුන්වන්න පටන් ගන්න තිබෙනවා. ඒකෙන් පෙන්눔 කරනවා මේ ජාතිවාදී ව්‍යාපෘතිය මොනතරම් ප්‍රබලද? සමගිය වෙනුවෙන් සියලු ජනතාව වෙනුවෙන් කතා කිරීම තමයි යුක්ති සම්පන්න සාධාරණ මිනිසෙක්. එයා තමයි උසස් මිනිසෙක්. හැබැයි උසස් මිනිසා ජාතියක් ජම්මයක් නැති මිනිසෙක් බවට පරිවර්තනය කරන්න සමත් වී තිබෙනවා. මේ මතය එය ප්‍රබල මතයක්. මතකද බගන්න. ඒට මාධ්‍ය ව්‍යාපාර තිබෙනවා. මාධ්‍ය ව්‍යාපාර තිබෙනවා. ඒ මාධ්‍ය ව්‍යාපාර වලට අපි දන්නවා කවදා හරි ඔය මාධ්‍ය ව්‍යාපාරත් එක්ක අපි ලෑස්ති යම් ප්‍රමාණයකට ගනුදෙනු බේර ගන්න. අපි ගොඩාක් කාලයක් නිහඬව ඉන්නවා. අපේ සතුරා මාධ්‍ය නොවන බව අපි දන්නවා. හැබැයි අපේ සතුරාගේ ප්‍රබලතම මෙහෙයුම අද මේ මාධ්‍ය විශාල ප්‍රමාණයක් ඉටු කරමින් තිබෙනවා.
අපි බොහෝ දෙනෙක් සමාජ ජාල වෙබ් අඩවි Facebook වැනි කරුණු පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරනවා. ඒ අතුරු මාධ්‍ය පිළිබඳ තමයි අපි වැඩි අවධානය යොමු කරන්නේ මේ ජාතිවාදී වැපිරීම වෙනුවෙන්. හැබැයි අපි කොච්චර අධ්‍යයනය කරාද මේ අතුරු මාධ්‍ය වෙනුවට මේ ප්‍රධාන මාධ්‍ය මොනතරම් ප්‍රමාණයකින් මේ ජාතිවාදයේ ඔසවා තබන ජාතිවාදයට ආශිර්වාද කරන ජාතිවාදී වර්ධනය කරන ප්‍රකාශ මොනතරම් ප්‍රචලිත කරමින් තිබෙනවාද වැරදි ප්‍රවෘත්ති සත්‍ය කරුණට වැරදි අර්ථකථන කරුණ සත්‍යයි අර්ථකථනය වැරදි පත්තරේ නිවුස් එකක් නිවුස් එක කියලා අර්ථකථනය දෙනවා තව එකක් අපි දැකලා තියෙන ඕනතරම් පත්තරේ ප්‍රවෘත්තිය තියෙනවා වෙන එකක් ඒක කියවලා නාලිකාවේ අර්ථකථනය දෙනවා එනිසා මේ ප්‍රධාන මාධ්‍ය ජාලත් විශාල ප්‍රමාණයක් අද මේ ජාතිවාදී මතයන් පෝෂණය කිරීමේ පිටුපස ඉන්නවා කවුරු හරි අභියෝග කරනවා නම් කැමති මේක මාධ්‍ය දානවනම් මාධ්‍ය දාලා කවුරු හරි කියනවා නම් අපි ඒකට අයිති නෑ කියලා කවුරු හරි මාධ්‍යයක් කියනවා නම් ඒ අයිති නෑ කියන කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් අපිට පිළිගන්න පුළුවන් බොහෝ දෙනෙක් අයිති බව අපි සහතික වශයෙන් ඔප්පු කොට පෙන්නනවා දාන්න පුළුවන් මොකද මෙහෙම කරලා තිබෙන්නේ ඒ නිසා මාධ්‍ය බලයක් දේශපාලන බලයක් සමාජ මතවාදී බලයක් මේ ජාතිවාදී වෙනුවෙන් නිර්මාණය වෙලා තිබෙනවා ඒ නිසා මේක නතර කිරීම සඳහා අපේ ව්‍යාපෘතියක් බලවත් ප්‍රබල ව්‍යාපෘතියක් බවට පත් විය යුතු තිබෙනවා ඒක ප්‍රබල බලවත් ව්‍යාපෘතියක් අපි දන්නවා අපි මේකට අවතීර්ණ වෙනකොට අපි දන්නවා සිංහල සමාජය ඇතුලේ සිංහල ජාතිවාදයට තියෙන ජනප්‍රිය ඉල්ලුම ජාතික සමගියට නොමැති බව අපි දන්නවා. මුස්ලිම් සමාජය ඇතුලේ මුස්ලිම් ජාතිවාදයට තියෙන ඉල්ලුම සමගියට නැති බව අපි දන්නවා. දෙමළ සමාජයේ දෙමළ ජාතිවාදයේ ජනප්‍රිය තරම් සමගිය ජනප්‍රිය නොවෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රියයි ජාතිවාදය. හැබැයි විසකුරුයි. අපේ ව්‍යායාමයේ අතිශය දුෂ්කරයි. අපි ඒක දන්නවා. හැබැයි අපි හැම ප්‍රශ්නයක් තිබෙනවා. මේ තන ගැටමින් එන තත්වය කවදද කෙලවර වෙන්නේ? මේ මුළු රටම මහ පොළව පෙට්‍රල් වලින් තෙත් කරලා තියෙන්නේ. කොතනක හරි ගිනි කූරක් පත්තු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් දිගනද ගිනි කූරක් පත්තු කරනවා ඇවිලෙනවා. ගින්තොටදී බේරුවලදී අම්පාරේදී ගිනි කූර පත්තු කරනවා ඇවිලෙනවා. පෙට්‍රල් ලියලා තියෙන රාජපක්ෂල ඇති වෙනකම්. නිසා මේක නතර වෙන්න ඕන. අපි හැමෝම තියෙන ප්‍රශ්නයක් අපි කවුරු ප්‍රශ්න කරගත යුතු. මේක නතර වෙන්නේ කවද්ද? නතර කරන්නේ කවුද? නතර කරන්නේ කොහොමද? අපි කාටවත් යලි යුද්ධයක් යලි ගැටුම්කාරී තත්වයක් අවශ්‍ය නොවන සමාජයක්. මම හිතන්නේ සිහි බුද්ධියක් තියෙන කිසි කෙනෙකුට යලි අපේ රටේ ගැටුමක් යුද්ධයක් අවශ්‍යයි කියලා. හැබැයි ඉතිහාසය හොඳින් බලන්න. මේ ඉතිහාසයේ හැම අවස්ථාවකදීම පහර දීම පීඩාවට පත් වෙන කෙනා ඉවසනවා. අපිට මතකයි ඉතිහාසය. අපිට කියවලා තියෙන ඉතිහාසය. දෙමළ ජනතාවට තනින් තන සිද්ධ වෙච්ච හිංසනයන් ඒ ජනතාව ඉවසුවා. හිස නමල ඉවසුවා. බිය ගැන්විලා ඉවසුවා. මුළු ගැන්විලා ඉවසුවා. ගම් අත්තරලා ගිහිල්ලා ඉවසුවා. පාරේ කොනක ගිහිල්ලා ඉවසුවා. හැබැයි බිත්තියටම හේතු වුණාට පස්සේ ඉවසීමේ සීමාව එතන. බිත්තියටම හේතු වුණාම සමාජයක් පෙරලා ඒකට රෙව නැගී සිටිනවා. ඒක හරිය පැහැදිලි. හැම පුරවැසියෙක්ම අවසන් වශයෙන් බිත්තියට හේතු වුණාම ඒකට රෙව නැගී සිටිනවා. ක්‍රමානුකූලව අද මේ මුස්ලිම් ජනයා වෙත එල්ල වී තිබෙන මේ පීඩනය එල්ල කර තිබෙන මේ ප්‍රහාරය එල්ල කර තිබෙන මේ මතය ඔවුන් කොතෙක්ට යනකම් ඉවසාවිද? ඒකයි අපි හැම විටම ප්‍රශ්නය. දෙමළ ජනතාවට උණ වැලිවැටි තුරේ ප්‍රභාකරන් කෙනෙක්
මුස්ලිම් ජනතාවට ඕන වෙන්නේ එවැනි එක් තරුණයෙක් විතරයි මතක තබා ගන්න. රිසාඩ් බදුද්දීන් නෑ. රිසාඩ් බදුද්දීන් ඒවා කරන්නේ නැහැ. හොඳේ. මේවා කරලා ඇමතිකම් අරගෙන වැඩේ. ඒගොල්ලෝට අත තියන්නේ නැහැ. ඉස්සර පැරණි දෙමළ ජාතික නායකතුකට අත තිබ්බේ නැහැ. රවුෆ් ෆකිම් අත තියන්නේ. හැබැයි ඔකට අත තියනවා කොතනින් හරි පැන නගින තරුණ කණ්ඩායම. මේක ඇත්ත. මේක අපි අස්සිතිරි පිට අපි ඉතිහාසය ඉතාල හොඳින් බැලුවොත් අපිට ඔප්පු කරලා දීලා තිබෙනවා. නිසා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රමානුකූලව යලි ගැටු යුද ගැටුමකට අවශ්‍ය වෙන සමාජය තමයි මේ නිර්මාණය වෙමින් තිබෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ પરම්පරාව යුද්ධ කරගන්න නැති වෙයි. අපේ ජීවිත කාලවලින් වැඩි කාලයක් අපි යුද්ධවල ජීවත් වෙච්ච මිනිස්සු. හැබැයි අපේ પરම්පරාව යුද්ධ කරගත්තේ නැතුවට සහතික වශයෙන් මේ විදිහට ගියොත් අපේ දරුවෝ යුද්ධ කරගන්නවා. මතක තබන්න. ඒ නිසා තමයි මේ අසීරුතම දේශපාලනය. හැබැයි මේ වෙලාවේ නිවැරදිම දේශපාලන මතක තබා ගන්න. අද ජනප්‍රිය නොවෙන්න පුළුවන්. හැබැයි අපිට විශ්වාසයක් ලියනවා. විශ්වාසයක් තියෙනවා ඉතිහාසයේ ලියන මිනිසුන් මේ කාල පරිච්ඡේදයේ අපගේ කාර්යභාරය පිළිබඳව නිසි ඇගයීමක් ලබා දේවි කියන විශ්වාසය අපට තිබෙනවා. මේ කාර්යභාරය අපි නිසි පරිදි ඉටු කරන්න ඕන. අපි කිසිවෙකුට අයිතියක් නැහැ. තව දුරටත් ඔහුගේ භාෂාව අනුව, උන්ගේ ආගම අනුව, උන්ගේ සංස්කෘතිය අනුව පීඩාවට පත් කරන්න තියෙනද අපිට අයිතිය? මොකද අපිට තියෙන අයිතිය ඒක. අපි දන්නවා අපේ රටේ මිනිස්සු අලි ගහලා මැරෙනවා. මිනිස්සු වාහනවල හැප්පිලා මැරෙනවා. මිනිස්සු සිවිදි විහානි කරගන්නවා. මිනිස්සු මැරෙන්න ක්‍රම ඕන තරම් තියෙනවා අපේ රටේ. හැබැයි අලි ගහලා මැරෙනවට වඩා අලියට බය ජීවත් වෙනවට වඩා පාරේ යනකොට වාහනයක හැප්පිලා මැරෙයි කියලා බය ජීවත් වෙනවට වඩා අතිශය මානසික පීඩාකාරී එක් ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයක් හුදකලාවට පත්කොට පීඩනයට පත්කොට තිබීම අතිශය විනාශකාරී මතයක්. දිගන සිදුවීම විතරක් නෙවෙයි. විශාල ප්‍රමාණයක් හැංගිලා හිටියනම් දිගන ප්‍රමාණයක් ගොඩක් තැන්වල තමන්ට පහර දෙවි කියලා සැකයක් හදනවා නම් රටේ ජීවත් වෙන එක ජන කොට්ටාසයකට තව ජන කොට්ටාසයකින් අනාරක්ෂිත තත්ත්වයක් ඇති වී තිබෙනවා නම් කොතනක හෝ පාර දෙවි කියලා තත්ත්වයක් ඇති වී තිබෙනවා නම් එය අලි ගහනවා වගේ වැඩක් නෙවෙයි මතක තබා ගන්න. ඔබ අපට යාත් විඳින්න හැකි වන්නේ අපි එවැනි තත්ත්වයකට මුහුණ දීමෙන් පමණක්මයි. එය අපිට සාහිත්‍යයෙන් කියවන්න පුළුවන්. එය අපිට ජීවිත අත්දැකීම් මරා උකහා ගන්න පුළුවන්. හැබැයි ඒත් එක ජන කොට්ටාසයක් වෙනින් තව ජන කොට්ටාසයක් හුදකලාවට පත්කොට පීඩනයට පත්කොට අනාරක්ෂිත භාවයට පත් කරන මනෝභාවය තේරුම් ගත හැකි වන්නේ එවැනි තත්වයකට අපි පත්වීමෙන් පමණයි. ඒකේ තරම් අසිස්තත්වයක්, ඒ තරම් විනාශකාරීත්වයක්, ඒ තරම් මානසික පීඩාවක්. ඒ නිසා අපි හිතනවා මේ ජනතාව ඒ පීඩාවෙන් පෙළෙනවා. නිසා ඒට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් අපි හදන්න ඕන. කවදද මේක නතර වෙන්නේ? කවුද නතර කරන්නේ? කොහොමද නතර කරන්නේ? මේක නතර වෙන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ මතය රටේ ප්‍රබලතම මතය බවට පත්වීම මේ නතර වීම එක සාධකයක්. ජාතිවාදය වෙනුවට, ගෝත්‍රවාදය වෙනුවට ජාතික සමගිය, අශිෂ්ටත්ව වෙනුවට ශිෂ්ටත්වය. කොහොමද නතර කරන්නේ? අපි ඔක්කොම ක්‍රියාකාරීත්වයට එන්න ඕන. මේක අපි තනි කෙනාගේ පෞද්ගලික කාර්යභාරයක් නෙවෙයි. අපි අතර වෙනස් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මෙතනදී අපි අතර ගොඩක් දේශපාලන මත තියෙන විදියක් නැහැ. අපි කොහොමද නතර කරන්නේ? අපි හැමදෙනාම මේට රැහිව සක්‍රීයව ක්‍රියාත්මක වුණොත් කවදද නතර කරන්නේ? මේ කරුණු දෙක සම්පූර්ණ වුණ දවසට මේක නතර වෙනවා. මතවාදයෙන් අපි ජයග්‍රහණය කරොත් අපි සියලු දෙනා සක්‍රීය මේ තලයට આવොත් සාහතික වශයෙන් මේක නතර කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ මාතරේ ඉඳන් දකුණේ ජනතාවට සාහතිකයක් දෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි හැමදෙනාම සක්‍රීයව මේ රටේ දේශපාලන නිරත වෙන තාක්කල් යලි කුමන වර්ගයේ හෝ ජාතික ගැටුමක් අපේ රටේ ඇතිවීමට ඉඩ නොදෙන බව සහතික කරනවා මේ රටේ ජනතාව. බලමු. ඒ බලයට
ප්‍රතිවිරුද්ධ ලෙස අපි බලයෙන් හැප්පෙමු. ඒක බලයක් නම් අපි බලයෙන් හැප්පෙමු. මොකද ඒක තර්කයෙන් වටන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අතාර්කික එකක්. ඒක විද්‍යාවෙන් නෑ විද්‍යාවෙන් ඒගොල්ලන්ට වැඩක් නෑ. දොස්තර මහත්තයා කිව්වාම වඳ පෙති නෑ කියලා දොස්තරට ඩොලර් ඇවිල්ලා කියලා කියන්නේ. වැඩක් නෑ. ඒව ගණන්. ඒවා තර්කයෙන් විද්‍යාවෙන් කරුණු වලින් වට්ටිය හැකියක් නෙවෙයි. ඒ බලයෙන් පමණයි වටන්න පුළුවන්. ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය දියත් කරලා තිබෙන්නේ මේ ජාතිවාදයට එරෙහිව ප්‍රබලම දේශපාලන මතවාදී කඳවුර නිර්මාණය කිරීමේ අදටයෙන් තමයි අප මේ ව්‍යාපාරයට අතගසලා තියන්නේ. සහතික වශයෙන්ම අශිෂ්ටත්වයට එරෙහිව ශිෂ්ටත්වයේ ජයග්‍රහණය කිරීමේ මාවතේ ජයග්‍රහණය කරා මෙහෙවන බවට ජයග්‍රහණය සඳහා මේ රටේ ජනතාව කැඳවන බවට ඔබට සහතික වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.